නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අපි කවුරුත් අහලා තියෙන කාරණාවක්, බුදුරජාණන් වහන්සේව දැක ගන්නට නම් ධර්මය දකින්න ඕන කියන දේ. ධර්මය තුලින් තමයි බුදුරජාණන් වහන්සේව දකින්න තියෙන්නේ. ඒ වගේමයි පින්වතුනේ, සංගරුවන හරියට අඳුන ගන්න නම් ධර්මය තුලින්මයි දකින්න තියෙන්නේ. ආරි මහා සංගරුවන කියලා කියන්නේ කොයි වගේ පිරිසක්ද කියලා අඳුන ගන්න නම් ධර්මය තුලින්මයි දකින්න තියෙන්නේ. ධර්මයේ ඉගෙන ගැනීමෙන්, ධර්මයේ තුල තියෙන දේ දැන ගැනීමෙන් තමයි සංගරුවන කොයි වගේද කියලා දැනගන්න ලැබෙන්නේ. අද දවසේ අපි අහන්නේ සංගරුවන ගැන. ඇත්තෙන්ම අද දේශනාව සංගුණ වර්ණනාවක්. මේ සංගුණ වර්ණනාව කරේ එක්තරා අරහත් උත්තමාවියක්. ඒ උත්තමාවී අරහත්ත්වයට පත් වෙන්න පෙර සෝතාපන්න ශ්‍රාවිකාවක් විදිහට ඉද්දී තමයි මේ සංගුණ වර්ණනාව සිද්ධ කළේ. රෝහිණී තෙරණියගේ ගාථා අද ඔබ අහන්නේ. අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් දරනු ලබනවා පින්වත් රොවිනී පතිරණ මහත්මිය සහ මාග් දර්ශන මහත්මයා යන ඒ පින්වන්ත දෙපළ. ඒ පින්වන්ත දෙපළගේ දායකත්වයෙනුයි අද දවසේ රෝහිණී තෙරණියගේ ගාථා මේ විදිහට ඔබ අහන්නේ. රෝහිණී කියලා කියන්නේ විශාලාවේ ධනවත් පවුලක උපන්න එකම දුව. මහා ධනවත් සිටු පවුලක එකම දුව විදිහට හුරතලයට වැඩුණා. තරුණ වයසේදී විශාලා මහනුවර බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඇයට ඒ බණ පද අහන්න ලැබුණා. විශාලා මහනුවරට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ එහි වැඩ ඉන්නා තාක් දහම් දෙසද්දී මේ තරුණ දූ ඒ බණ පද අහන්න ගියා. ඒ බණ පද අහගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මාර්ගඵල පසක් කළා. සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වුණා. දැන් රෝහිණී සෝවාන් වෙච්චි ශ්‍රාවිකාවක්. බුදුරජාණන් වහන්සේ ගැන තුන් ලෝකේ කාටවත් හොලවන්න බැරි ප්‍රසාදයක් ඇගේ හිතේ තියෙනවා. ධර්මය ගැන, සංගරුවන ගැන අචල ප්‍රසාදයක් තියෙනවා. ඊළඟට පාරිශුද්ධ සීලයක්, ආරිකාන්ත සීලයක් ළඟ තියෙනවා. ඉතින් රෝහිණීගේ චර්යා ටිකෙන් ටික වෙනස් වුණා. රෝහිණී දුව නිතර බුදුරජාණන් වහන්සේ ගැන තමන්ගේ නිවසේ කතා කරන්න පටන් ගත්තා. ධර්මයේ ආශ්චර්ය ගැන නිතර කතා කරන්න පටන් ගත්තා. උතුම් සංගරුවන ගැන නිතර කතා කරන්න පටන් ගත්තා. සිල්වත් බව ගැන නිතර කතා කරන්න පටන් ගත්තා. දැන් මේ හුරතරයට වැඩිච්චි දුවගේ කතා ඒ ධනවත් සිටු පවුලේ සිටුතුමාත් සිටු දේවියත් ආසාවෙන් අහගෙන හිටියා. කාලයක් ගත වෙනකොට රෝහිණී දියණියගේ හිත
පැවිද්ද පිණිස නැඹුරුණා. දැන් ඇහැට ආසයි පැවිදි වෙන්න. පැවිදි වෙන්න ආසා වුණාට ඈ දන්නවා තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නා එකම එක දරුවා වන තමන්ට කොච්චර ආදරේද කියලා. ඉතින් ඒ නිසා ඇයට එකපාර අහන්න හිතුන්නේ නැහැ. අම්මේ තාත්තේ මං ආසයි බුද්ධ ශාසනය පැවිදි වෙන්න කියන කාරණේ. ඈ ටික කාලයක් ඉවසුවා. දෙමව්පියන්ගෙන් පැවිද්දට අවසර පතන අදහසින්ම ඈ නිතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියන්න පටන් ගත්තා. ඒ සංගරුවන මෙහෙම පිරිසක් කියලා. ඉතින් ඔහොම කිය ඉඳලා දවසක් අම්මා තාත්තා දෙන්නට වන්දනා කරලා අම්මා තාත්තා දෙන්නගෙන් අහනවා අම්මේ තාත්තේ බුදුරජාණන් වහන්සේගේ බණපද ඇසූ දවසේ පටන් මට ඒ ධර්මයටමයි හිත. ඉතින් මගේ අම්මයි තාත්තයි දෙන්න මට අවසර දෙනවා නම් මටත් පුළුවන් බුද්ධ ශාසනය පැවිදි වෙන්න. අවසර ඉල්ලුවා. ඒ අවසර ඉල්ලනකොට තාත්තට ගොඩාක් දුක හිතුණා. මොකද තාත්තා මේ මුකුත් දන්නේ නැහැ. තාත්තා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තිබ්බ, ධර්මයේ ගැන සංගරුවන ගැන පැහැදීමක් තිබ්බ කෙනෙක් නෙමෙයි. ඔහු සිටුවරයෙක්. ඔහු ධන සම්පත් ගැන හිතපු කෙනෙක්. ඔහුගේ ඉන්න එකම ආදර දුව පැවිදි වෙන්න අහනවා. ඒ තාත්තා හොරතරයට හැදිච්ච දරුවා නිසා කේන්ති ගත්තේ නැහැ. දැඩි වුණේ නැහැ. නමුත් දුවගේ අදහස වෙනස් කරන අදහසින් ඒ තාත්තා මෙන්න මෙහෙම කිව්වා. ඒ තාත්තා කියපු විස්තරත් එක්ක තමයි මේ ගාථා තියෙන්නේ. මේ ගාථාවල රෝහිණී තෙරණියගේ ගාථාවල තියෙන්නේ පින්වතුනි ඒ විස්තරේ. බලන්න තාත්තා ඒ වෙලාවේ කියපු දේ. පින්වත් දුවේ ඔයා ශ්‍රමණයන් ගැන කියාමයි නින්දට යන්නේ. ශ්‍රමණයන් ගැන කියාමයි උදේට අවදි වෙන්නේ. ශ්‍රමණයන්ගේ ගුණමයි ඔයා හැමතිස්සෙම කියන්නේ. මොකද ඔයාටත් ශ්‍රමණයක් වෙන්න හිතිලාද? ඔයා ශ්‍රමණයන්ටමයි බොහෝ දානමාන දෙන්නෙත්. රෝහිණී දුවේ මං ඔයාගෙන් අහන්නේ මේකයි. ඔයාට ඔය ශ්‍රමණයන්ව ඔච්චර ප්‍රිය වුණේ ඇයි? තාත්තා දැකපු විදිහ කියනවා. ශ්‍රමණයෝ ගැන තාත්තට පෙනුණු විදිහ. ඒගොල්ලෝ වැඩප්පලක් කරන්න කම්මැලි, අලසයි. අනුන් දීපු දෙයකින් තමයි ජීවත් වෙන්නේ. අනුන්ගෙන් දෙයක් බලාගෙනමයි ඉන්නේ. හොඳ දේවල් වලටමයි කැමති. ඉතින් එහෙම තියෙද්දී ඔයාට මේ ශ්‍රමණයන්ව ඔය තරම් ප්‍රිය වුණේ ඇයි? එතකොට තාත්තා ශ්‍රමණයන් දෙස බැලුවේ බාහිරින්. තාත්තා බාහිරින් බලලා කියනවා ඔය ශ්‍රමණයෝ කිසි වැඩප්පලක් කරන්නේ. හොඳ තරුණ වයසේ ඉන්නවා. සාමාන්‍ය තරුණයෝ කරන කිසි වැඩක් කරන්නේ. කම්මැලි. අලසව ඉඳගෙන තවත් කෙනෙකුගේ දානයකින් යැපෙන්නයි ආස. හොඳ දේවල් වලටමයි කැමති. ඉතින් එහෙම තියෙද්දි ඔයා ඔය ශ්‍රමණයන්ට ඔච්චර ප්‍රිය වුණේ ඇයි? බාහිරින් බලපු කෙනෙක් ධර්මයේ තුලින් සංගරුවන හඳුනාගත්ත කෙනෙක්ගෙන් මේ ඇහුවේ. එතකොට රෝහිණී කියනවා දැන් රෝහිණී ශ්‍රමණයන්ව දැකලා තිබුණේ, සංගරුවන දැකලා තිබුණේ බාහිරින් නෙමෙයි. බාහිර චර්යාවන්ගෙන් නෙමෙයි. උන්වහන්සේලාගේ ජීවිතේ ධර්මයේ තුලින් ඈ දැකලා තිබුණා. රෝහිණී කියනවා තාත්තේ ඔයා ශ්‍රමණයන් ගැන මගෙන් ඇහැව්වේ ගොඩාක් කාලෙකින්නේ. ඉතින් මං දැන් ඔයාට කියන්නම්. ඒ ශ්‍රමණයන්ගේ ප්‍රඥාව, ඒ ශ්‍රමණයන්ගේ සීලය, ඒ ශ්‍රමණයන්ගේ වීරිය ගැන මං කියන්නම්. තාත්තේ හොඳට අහගෙන ඉන්න. ඒ වෙලාවේ සංගරුවනේ ගුණ, සංගුණ වර්ණනාව ඒ රෝහිණී නම් වූ සෝතාපන්න ශ්‍රාවිකාව මේ විදිහට කළේ. කම්මකාමා අනලසා කම්ම සෙට්ටස්ස කාරකා රාගං දෝසං පජහන්ති තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණයන් හරීම කැමති නිවන් අවබෝධ කරගන්නට. කම්මැලි නෑ. ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම වැඩේ තමයි උන්වහන්සේලා කරන්නේ. ඒ තමයි
රාග ద్వේස දුරු කරන එක. ආන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. රාගයට යට වෙන ලෝකේ, ద్వේෂයට යට වෙන ලෝකේ, රාගයට ద్వේෂයට අනුවම යන ලෝකේ, ඇලීම් ගැටීම් වලින් පිරිච්ච ලෝකේ ඒ උත්තමයෝ නිවනට කැමති වෙලා නිවනක් පතාගෙන ඒ උත්තමයෝ වීරිය කරනවා. නිවන් දැකීම පිණිස තියෙන වැඩපිළිවෙලට කම්මැලි නෑ. නිවන් දැකීම පිණිස පුරුදු කර යුතු ප්‍රතිපදාවක් ඇද්ද සීල සමාධි ප්‍රඥා වශයෙන් ආන් ඒ ප්‍රතිපදාව පුරුදු කරන්නට ඒ උත්තමයෝ කම්මැලි නෑ. ලෝකේ ඇලීම් ගැටීම් දුරු කර කර වාසය කරන්නට ඒ උත්තමයෝ කම්මැලි නෑ. ආන් ඒ හින්දා තමයි ශ්‍රමණයෝ මාහට ප්‍රිය. තීනිපාපස්ස මූලානි දුනන්ති සුචිකාරිනු සබ්බ පාපං පහීනේසං තේන මේ සමනාපියා. උන්වහන්සේලා පිරිසිදු ජීවිත ගත කරනවා. ඒ ශ්‍රමණීන් ලෝභ දේශ මෝහ දුරු කරනවා. ඒගොල්ලෝ අරහත්වයේම ලබාගෙන හැම පවක්ම නැති කරලා දානවා. ආන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ඇත්තෙම ශ්‍රමණයෝ කියලා කියන්නේ මේ ලෝකේ ප්‍රිය කරන දේ ආසා කරන දේ පිරිසුදු ජීවිතයයි. ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ පිරිසුදු ජීවිතයක් වෙනුවෙන් කැප කරන ලද ජීවිතේ. පිරිසුදු භාවය වෙනුවෙන් ඒ පිරිසුදු භාවය කියලා කියන්නේ මොකද්ද? කායික පිරිසුදු බව, වාචසික පිරිසුදු බව, මානසික පිරිසුදු බව, ආජීවයේ පිරිසුදු බව. මේ පාරිශුද්ධ ජීවිතය වෙනුවෙන් යම් කෙනෙක් ග්‍රහ බන්ධන කැප කරනවාද? තමන්ගේ අමුදරුවන් අත්හරිනවාද? දේපල සම්පත අත්හරිනවාද? ඥාති සමූහය අත්හරිනවාද? ඒ තමයි ශ්‍රමණයෝ. ඒ විදිහට දේපල සම්පත් අත්හැරලා පිරිසුදු ජීවිතයක් වෙනුවෙන් කැපවෙන පුරුෂයාට කියනවා ශ්‍රමණයා. ඒ බඳු ස්ත්‍රියට කියනවා ශ්‍රමණිය. එහෙම නැත්නම් භික්ෂුව, භික්ෂුණිය. ඉතින් හොඳට අඳුනාගෙන ඉඳලා තියෙනවා රෝහිණී ඒ ශ්‍රමණ ජීවිතය ගැන. කාය කම්මං සුචීනේසං වචී කම්මං ච තාදිසං මනෝ කම්මං සුචීනේසං තේන මේ සමනාපියා. පිරිසිදු දේවල්මයි උන්වහන්සේලා කරන්නේ. පිරිසිදු වචනමයි කතා කරන්නේ. පිරිසිදු දේවල්මයි හිතින් හිතන්නේ. ආන්නේ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ පිරිසිදු බව කියලා අදහස් කළේ ඒක. උන්වහන්සේලා හැමතිස්සෙම කැමති වෙන්නේ පිරිසිදු කායික ක්‍රියාවලට. කයින් අකුසල් නොකර ඉන්න ප්‍රියයි. වචනෙන් අකුසල් නොකර ඉන්න ප්‍රියයි. හිතින් අකුසල් නොහිතා ඉන්න ප්‍රියයි. ආන්ගේ පිරිසුදු ජීවිතයටයි ශ්‍රමණයෝ සතුටු. ඉතින් ඒ බඳු ශ්‍රමණ පිරිසට ධර්මයේ තුලින් ජීවිතේ සුන්දර කරගන්න බලාපොරොත්තු වෙන පිරිසට, ධර්මයේ තුලින් ජීවිතේ පිරිසිදු කරගන්න බලාපොරොත්තු වෙන පිරිසට තමන් ප්‍රියයි කියනවා. විමලා සංඛ මුත්තාව සුද්ධා සන්තර බාහිරා පුන්නා සුක්කේහි ධම්මේහි තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණයන් ආධ්‍යාත්මික වශයෙන්ුත් පිරිසිදුයි, බාහිර වශයෙන්ුත් පිරිසිදුයි. හරියට නිර්මල සක්මුතු වගේ කුසල් දහම් වලින් පිරීලා ඉන්නේ. ආන්නේ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. මේ ලෝකේ පින්වතුනේ ආධ්‍යාත්ම ගුණ හොයන පිරිස ශ්‍රමණ පිරිසයි. තමන්ගේ ජීවිතය තුළ ආධ්‍යාත්ම දියුණුවක්, තමන්ගේ ජීවිතේ ආධ්‍යාත්මිකව දියුණු කරගන්න හිතන පිරිස, ඒ වෙනුවෙන් කැප වුණ පිරිස ශ්‍රමණ පිරිස.
සාමාන්‍ය මේ ලෝකේ සාමාන්‍ය ජනයා ධනයෙන් දියුණු වෙන්න හිතද්දී, බලයෙන් දියුණු වෙන්න හිතද්දී, වෙන වෙන අධිපතිකම් වලින් දියුණු වෙන්න හිතද්දී ශ්‍රමණයෝ හිතන්නේ කුසලයෙන් දියුණු වෙන්නයි. පිරිසිදු ජීවිතයෙන් දියුණු වෙන්නයි. අන්න ඒ බඳු පිරිසට කියනවා ශ්‍රමණ පිරිස. බහුසුතා ධම්මදරා අරියා ධම්ම ජීවිනු අත්තං ධම්මංච දේසෙන්ති තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ ධර්මයේ මතක තියාගෙන ඉන්නවා. ධාර්මික ජීවිතයෙන්ම උසස් තත්වයට පත් වෙලා ඉන්නේ. ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. මේ ශ්‍රමණ පිරිස කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවෝ නිසා. බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ ඉඳගෙන නිතර ධර්මය අහනවා. එක එක දේවල් හිත ඉන්නවා වෙනුවට උන්වහන්සේලා ධර්මයෙන්ම මෙනෙහි කරනවා. දැන් සාමාන්‍ය ගිහි කෙනෙකුගේ ජීවිතය ගත්තොත් පින්වතුනි ඒ කෙනාට හිතන්න නොයේක් දේ. ග්‍රහ බන්ධන අත්හැරපු භික්ෂුවට ඒ භික්ෂුවට හරි පහසුයි. ඒ භික්ෂුව සත්පුරුෂයන්ගේ බණපද අහනවා. අහන බදපද දරාගෙන ඒ බණපද නිතර සිහි කර ඉන්නවා. ඒ නිසා ධර්මයේ තුලින්ම ඒ ජීවිත උසස් තත්වයකට පත් වෙලා තියෙන්නේ කියනවා. කාත් කවුරුවත් නැති කෙනෙක් විදිහට පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වැඩියට උන්වහන්සේලා ධර්මයේ තුලින් උසස් වෙලා. රුක් සෙවණක සැතපුණාට උන්වහන්සේලා ධර්මයේ තුලින් උසස් තත්වයට පත් වෙනා. ආන්ගේ ධර්මයේ තුලින් උසස් තත්වයට පත් වෙච්ච පිරිස නිසා ශ්‍රමණයන්ට කැමති. බහුසුතා ධම්මදරා අරියා ධම්ම ජීවිනු ඒකග්ග චිත්තා සතිමන්තෝ තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණයන් බුදු සමිඳුන්ගේ ධර්මයේ ගොඩාක් අහලා තියෙනවා. ඒ ධර්මයේ හොඳට මතක තියාගෙන ඉන්නවා. ධාර්මික ජීවිතෙන්ම උසස් තත්වයට පත් වෙලයි උන්වහන්සේලා ඉන්නේ. සමාහිත සිතින් හොඳ සිහියෙන් උන්වහන්සේලා වැඩ ඉන්නේ. ආන් ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. හිතක් අකුසල් වලින් ඇවිස්සලා පිස්සු වැටෙනවා. අකුසල් වලින් ඇවිස්සෙන අකුසලේ නිසා নানা ප්‍රකාර වර්ධි බැඳෙන සිත කුසලයක් තුල දමනය කරගන්නේ ශ්‍රමණයෝය. ශ්‍රමණයෝ ඒ උදෙසා විශාල වශයෙන් කැප වෙනවනේ. ශ්‍රමණ ජීවිතයට පැමිණිච්චි භික්ෂූන් භික්ෂුණීන් බණ භාවනා කර කැප වෙන්නේ තමන්ගේ ජීවිතේ සංසිඳුවා ගන්න. ඒතර උන්වහන්සේලා භාවනා කරනවා. එකම අරමුණක් තුල හිත තියාගන්න මහන්සි ගන්නවා. මේවා තමයි කියනවා ශ්‍රමණයෝ කරන දුෂ්කර වැඩ. මේ දුෂ්කර වැඩේ කිරීම වෙනුවෙන් උන්වහන්සේලාට කිසි අලසකමක් නැහැ. දූරංගමා සතිමන්තෝ මන්තභානී අනුද්ධතා දුක්ඛසන්තං පජානන්ති තේන මේ සමනාපියා. උන්වහන්සේලා කැමති ඈත සේනාසනවල නිදහසේ වැඩයින්ට. හොඳ සිහිනුවණිනුයි කල් ගෙවන්නේ. නුවණ පාවිච්චි කරලාමයි කතා කරන්නේ. හරිම නිහතමානී. දුකේ අවසානයේ වූ අමා නිවන ගැන දැනගෙනයි උන්වහන්සේලා ඉන්නේ. ආන්නේ නිසායි ඒ ශ්‍රමණයන්ට මා කැමති. දුකේ අවසානයේ වන නිවන ගැන දැනගෙන ඒ නිවන් මඟ ගැන පැහැදීමකින් උන්වහන්සේලා වැඩ ඉන්නේ. ඒ නිවන් මඟ නිදහසේ දියුණු කර නිදහස් තැනක ජනයාගෙන් තොර තැනක හුදෙකලා තැනක වාසය කරන්න ප්‍රියයි කියනවා. එහෙම හුදෙකලා තැනකටත් වෙලා සිහිනුවණක් නැතුව නෙවෙයි කල් ගෙවන්නේ. හොඳ සිහියෙන් හොඳ නුවණින්
අපි සරණ ගියපු ශ්‍රාවක සංගරුවන මේ වගේ කියලා පින්වතුනේ හිත පහදවන්න. සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ මිබඳු ගුණ දරූ උත්තම පිරිසයි. නුවණ පාවිච්චි කරලාම කතා කරන ශ්‍රමණ ජීවිතයට පැමිණියාම පැවිද්දට පැමිණියාම ලැබෙන ලොකුම ලාභය එය. මේ කතා කරන වචන වලට බුදු කෙනෙක්ගේ ධර්මය එකතු කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේම කතා කරන්න පුළුවන්. ඒ දහම් පදම කතා කර කර කාලය ගත කරන්න පුළුවන්. ඒ උදෙසා අවකාශය ශ්‍රමණ ජීවිතයට ශ්‍රමණයාට ලැබේ. එබඳු ශ්‍රමණයෝ හරීම නිහතමානීව දුකේ අවසානයේ වූ නිවන දැනගෙන ඒ නිවන් මගේ හැසිරෙමින් ඉන්නවා. එබඳු ශ්‍රමණයන්ට මා ප්‍රියයි. යස්මාගාමා පක්කමන්ති න විලෝකෙන්ති කිංචනං අනපෙක්ඛාව ගච්ඡන්ති තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණීන් ගමකින් තවත් ගමකට වඩිනකොට කිසිම දෙයක් අපේක්ෂා කරන්නේ නැහැ. ආපහු හැරිලා බලන්නේ නැහැ. අපේක්ෂා රහිතවම අත්හැරලා යනවා. ආන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. සාමාන්‍යයෙන් මිනිස්සෙක් ග්‍රහවාසී ඉන්නකොට තමන් හදාගත්ත ගෙදර ගැන එයා ගොඩාක් හිතන්න ඕන. හදිසියේ හරි ගෙදරින් බැහැර වෙලා දවසකට දෙකකට බැහැරට වඩින් මේ යන්න සිද්ධ වුණොත් මිනිස්සෙකුට ඒ මිනිස්සයා ගෙදර රැකවරණය ගැන කොච්චර හිතනවද? මගින් මගට කල්පනා කරනවා ගේ අහවල් ජනේලෙ වහලා දාවේ. ඒ ජනේලේ අගුල හොඳට දාලා දාවේ. දොරවල් හොඳට වහලා දාවේ. සමහරට ස්වාමියා බිරිඳ දෙන්න කතා වෙනවා දොර වහලා නේද ආවේ. ඇයි ආරක්ෂාව? ඒක ගැන හිතන්න ඕන. නමුත් සියල්ල අත්හැරපු ශ්‍රමණයාට ඒ බඳු අපේක්ෂා නැහැ කියනවා. රුක් සෙවණකින් තවත් රුක් සෙවණකට වැඩලා දැන් ඒ කාලේ ඒ ජීවිතේ ගත්තාම පින්වතුනි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ හරියට ඉර මණ්ඩල පෑයෝ වගේ කුසල් වඩන ජීවිතේට මඟ පෙන්වන ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියනේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංගරුවන ඒ මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා මුගලන් මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ, මහා ගුණදරු රහතුන් වැඩ හිටියා. ඒ බඳු රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ, ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටපු කාලේ ශ්‍රමණ ජීවිතය ඊටාම සුවසේ ශක්ති සම්පන්නව ගත කරන්න අවකාශය තිබුණා. අමනුෂ්‍යයන්ගේ කරදර පීඩා අඩු වෙලා තිබුණා. අවකාශයේ පහසුව හොඳටම තිබුණා වන සෙනසුන් වල සුවසේ බණ භාවනා කරන්න. ඉතින් ඒ කාලේ රුක් සෙවණකින් රුක් සෙවණකට මාරු වෙවි භික්ෂුන් වහන්සේලා ඉඳලා තියෙනවා. දැන් මේ වගේ නෙවෙයි ඉන්දියාවේ. ඉන්දියාවේ එකපාර කඩා හැලෙන වරසක් නැහැ. ඉන්දියාවේ තියෙන්නේ ඍතු විපර්යාස වලට අනුව පැවැත්මක්. දැන් අපේ ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ වහින වෙලාවක් කියන්න බෑ. නමුත් ඉන්දියාවේ තියෙන්නේ ඍතු විපර්යාසයක් වස්සාන කාලෙට තමයි වැස්ස තියෙන්නේ. අනිත් කාලෙට රුක් සෙවණක් ඇසුරු කරගෙන කිසි බාධාවක් නැතුව ඉන්න පුළුවන්. ඉතින් ඒක අවස්ථාවක රජගහ නුවර වනාන්තරයක හිටියා රුක්ෂ දේවතාවෙක්. ඔය රුක්ෂ දේවතාවා දකිනවා තමන් අධිග්‍රහිතව ඉන්න රුක්ෂයේ තියෙන වනාන්තරේ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේලා පාත්‍රෙයි සිවුරු ටිකයි අරගෙන තමයි කොහේ හරි ඉඳලා වඩින්නේ. වැඩම කරලා අර රුක් සෙවණේ වැඩ ඉන්නවා. රුක් සෙවණම තමයි උන්වහන්සේගේ විවේකී ස්ථානේ. ඒ රුක් සෙවණේ මදුරුව කනවාට කියලා net දාගෙන එහෙම පහසුකමක් මොකුත් උන්වහන්සේලාට නැහැ. උන්වහන්සේලා එහි වැඩ ඉන්නවා. ඉරාවරට යන්න පෙර උදෑසන කාලයේ විතරක් ගමට පිණ්ඩපාතේ වැඩම කරලා දානි පොඩ්ඩක් වළඳනවා.
මොන සීතල රස්න තිබුණත් උන්වහන්සේලාට තියෙන්නේ වස්ත්‍ර 3යි. හැබැයි උන්වහන්සේලා ප්‍රභාවෙන් බබලනවා. උන්වහන්සේලා දැක්කහම හරි ප්‍රියමනාපයි. මේ දෙවියා දකිනවා රජගහ නුවර නගරේ මිනිස්සුත් ඉන්නවා. ස්ත්‍රී පුරුෂ පිරිස. ඒ අයෝ එක එක වස්ත්‍ර වලින් සැරසෙනවා. ගමනට එක ඇඳුමයි, ගෙදෙට්ට එක ඇඳුමයි, නින්දට තව ඇඳුමයි, නොයෙක් නොයෙක් ඇඳුම්. විශේෂ උත්සව තියෙද්දී වෙනස් වෙනස් ඇඳුම්. නොයෙක් නොයෙක් ආලේපන වලින් තමන්ගේ ශරීරය ලස්සන කරගන්නත් උත්සාහ කරනවා. ඊළඟට ශරීරයේ හැඩ වැඩ ගැන හිත හිතාම කෑම කනවා. මේ වගේ මේ විටමින් තියෙනවා, මේක ඇඟට හොඳයි. එහෙම ආහාර ගන්නවා. එහෙම කාලා බීලා ඉඳලත්, එහෙම සුව පහසුවෙන් ඉඳලත්, හොඳට ආවරණය කරපු ගෙවල් වල සැපසනීපෙට ඉඳලත් මිනිස්සුන්ගේ එහෙම ප්‍රභාවක් නැහැ. දැන් මේ දෙවියට හරි ප්‍රශ්නේ. දෙවියා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, රුක් සෙවණේ සැතපෙන, පිණ්ඩ පාතින් ජීවත් වෙන, තුන් සිවුරෙන් යැපෙන මේ භික්ෂුන් හැමෝටම වඩා ලස්සන වුණේ කොහොමද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරන දෙවිය, ওই භික්ෂුන් අතීතයේ ගැන හිත හිතා ශෝක කර කර ඉන්න පිරිසක් නෙවෙයි. අනාගතයට ප්‍රාර්ථනා පතපතා ඉන්න පිරිසක් නෙවෙයි. වර්තමානයේ තුල පිරිසුදු ජීවිතයක්, සංවර ජීවිතයක්, සිහිනුවණින් යුක්ත ජීවිතයක් ওই භික්ෂුන් ගත කරනවා. ආන්ගේ නිසයි කිව්වා ওই භික්ෂුන් ඔච්චර ලස්සන. සාමාන්‍ය මිනිස්සු අතීතයේ ගැන නොඑක් දේවල් හිත වාසය කරලා, අනාගතය ගැන දහසකුත් පතපතා වාසය කරලා වර්තමානයේ තුල කිසි සතුටක් නැහැ. ඒ නිසා මොන ආලේපනේ තැවරුවත්, මොන තරම් සැප සම්පත් තිබුණත් ඒ මිනිස්සු තුල ප්‍රභාව නැත්තේ. ඉතින් ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ එහෙම සැප සහගත ජීවිතය. නතේ සංකොට්ටේ ඕපෙන්ති න කුම්භින් න කලෝපියං පරිනිට්ඨිත මේ සානා තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණයන් තමන්ගේ දේවල් පෙට්ටගම් වල දාන්නේ නැහැ. හැලිවලන් වල දාන්නෙත් නැහැ. මලු වල හංගන්නෙත් නැහැ. කාගේ හරි ගෙදරක ඉදෙන බත් චුට්ටක් විතරයි ඒ ශ්‍රමණයෝ හොයාගෙන යන්නේ. ආන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. සාමාන්‍ය ජනයා වගේ ශ්‍රමණ ජීවිතේ රැස් කිරීම නැත්තේය. ශ්‍රමණයෝ පාත්‍රය අරගෙන ගෙයක් පාසා පිළිසිඟා වඩින්නේ ඒ ගෙදරක ඉදෙන බත් චුට්ටෙන් බත් ටිකක් අරගන්න. එහෙම බත් ටිකක් පූජා කරනකොට සඟරුවනට පුදන දානේ ඒ පිදූ තැනැත්තාට දහස් ගුණේනුත් කෝටි ගුණේනුත් ප්‍රමාණ කරන්න බැරි ගුණයෙන් මහත්ඵල වෙනවා, මහානිසංස වෙනවා. මහා සංඝරුවනට පුදන දානෙම මහත්ඵලයි, මහානිසංසයි. ඒ දානේ අනුසස් කෙලවරක් කරන්න බෑ. එතකොට දානේ චුට්ටක් යම් නිවසකින් ඒ භික්ෂුවකට බෙදනවාද, ඒ පූජා කරන කෙනාටත් යහපතක්මයි සිද්ධ වෙන්නේ. යථාපි භමරෝ පුප්පං වන්න ගන්ධං අහේටයන්. බඹරෙක් මලක් කරා පියඹාගෙන ගිහිල්ලා රොන් චුට්ටක් කරගත්තාට ඒ මලේ වර්ණයට හෝ සුවඳට කිසිම හානියක් වන්නේ නැත. ඵලේති රසමාදාය ඒවං ගාමී මුනිචරේ. ඕන් ওই විදිහට රස තෘෂ්ණාවෙන් නොඇලුණු මුනිවරයා ගම්මානයේ පිණ්ඩපාතේ වැඩම කරන්නේ. ඒ තමයි ශ්‍රමණ ජීවිතේ. නතේ හිරඤ්ඤං ගන්හන්ති නසුවන්නං නරූපියං පච්චුප්පන්නේන යාපින්ති තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණයෝ මිල මුදල් පිළිගන්නේ නැහැ. රන් රිදී පිළිගන්නේත් නැහැ. ඒ වෙලාවට ලැබෙන දෙයකින් උන්වහන්සේලා ජීවත් වෙනවා.
ආන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. ජීවිත යාත්‍රාව පවත්වා ගැනීම කියලා ධනය ගොඩගසා ගැනීමක්, රන්රිදී ගොඩගසා ගැනීමක් මේ කිසිවක් ශ්‍රමණයන්ගේ ජීවිතේ නැත. තමන්ගේ යාපනය පිණිස ඒ වෙලාවේ මොනවා හෝ දෙයක් සොයාගෙන ජීවත් වීම ශ්‍රමණ ජීවිතයයි. ඒ සැහැල්ලු ජීවිතයේ තියෙන උත්තමයොන්ට මං හරි සතුටුයි කිව්වා. නානාකුලා පබ්බජිතා නානා ජනපදේහිච අඤ්ඤමඤ්ඤං පියායන්ති තේන මේ සමනාපියා. ඒ ශ්‍රමණයන් නොයෙක් කුලවලින් ඇවිත් නොයෙක් පළාත් වලින් ඇවිත් මහාන වෙලා ඉන්නේ. නමුත් ඒ කිසි බෙහෙදයක් නැතිව එකිනෙකාට මෛත්‍රියෙන් උන්වහන්සේලා වාසය කරනවා. ආන්න ඒ නිසයි මං ශ්‍රමණයන්ට කැමති. සාමාන්‍යයෙන් ගෙදරක ගත්තොත් එහෙම සාමාන්‍ය මිනිසුන්ගේ නිවෙස්වල ගෙදර කීප දෙනාටත් සමගින් ඉන්න බෑ. පෞල් සංස්ථාවේ කීප දෙනාටත් සමගින් ඉන්න බෑ. හැබැයි ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ ගුණධර්ම වැඩිවීමට ආස කරන ජීවිතයක් නිසා. ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ පිරිසිදු ජීවිතයකට පිරිසිදු භාවයකට ආස කරන ජීවිතයක් නිසා උන්වහන්සේලා හැමතිස්සෙම බලනවා තමන්ගේ ගුණ ගැන. තමන්ගේ ඉවසීම, තමන්ගේ මෛත්‍රිය, තමන්ගේ කරුණාව, තමන්ගේ නිහතමානීකම තමන් ගැන බලනවා. තමන් ගැන බලබලා තමන් පිරිසුදු කරගන්නට මහන්සි වීම නිසා එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් හරි ලස්සනට සැපසේ සුවසේ මොන කුලෙන් ආපු අයත් එකට ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ කාලේ ගත්තොත් එහෙම කුල ભેදෙත් එක්ක බ්‍රාහ්මණයෝත් ඇවිල්ලා පැවිදි වුණා. දැන් සාරිපුත්ත මොග්ගල්ලාන දිනම වහන්සේලා බ්‍රාහ්මණ කුලයෙන් ඇවිල්ලා මහාන වුණේ. ඊළඟට ක්ෂත්‍රියෝත් ඇවිල්ලා මහාන වුණා. නොයෙක් රජදරුවෝ මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. මහා ධනවත් උදවිය ඇවිල්ලා පැවිදි වුණා. ඊළඟට බොහොම නිර්ධනව පාරක් ගානේ හිඟා කමින් හිටපු අයත් මේ බුදු සසුනේ පැවිදි වුණා. හැබැයි මේ කවුරු පැවිදි වුණත් ඒ හැම දිනාම එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් වාසය කළා. හේතුව මොකද්ද? තමන්ගේ ගුණය දියුණු වෙනවට තමන් සතුටු නිසා. දැන් ශාක්‍යයෝ 6 දෙනාගේ පැවිද්ද ගත්තොත් එහෙම පින්වතුනි, ආනන්ද කුමාරයා ඇතුළු ඒ ශාක්‍ය කුමාරවරු පැවිදි වෙනකොට ඒ ශාක්‍ය කුමාරවරුත් එක්කම හිටියා ශාක්‍ය කුමාරවරුන්ගේ කරණවැමියා. ඒ කරණවැමියා උපාලි. මේ උපාලි කියන කරණවැමියා තමන්ගේ සේවකයා. උපාලිත් ආස කළා පැවිදි වෙන්න. එතකොට ආනන්ද මේ කුමාරයා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපිත් එක්කම අපේ උපාලිත් පැවිදි වෙනවා නම් ස්වාමීනි මුලින්ම උපාලිව පැවිදි කරන්න. අපි සතුටුයි අපේ සේවකයා වන උපාලි අපිට කලින් මහාන වෙනවා නම්. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා, ඇයි ආනන්දේ ඔබ එහෙම කියන්නේ? කිව්වා, ස්වාමීනි ශාක්‍ය වංශයේ උපන්න අපිට වංශමාන්‍ය තියෙනවා. අපේ මාන්නක්කාරකම නිහතමානී බවක් බවට පෙරල ගන්න අපේ කරණවැමියා අපිට කලින් පැවිදි වෙලා ඒ භික්ෂුවට වන්දනා කර කර ඉන්න ලැබීම අපේ නිහතමානීකම වෙනුවෙන් අපට පවතිවි. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට කලින් පැවිදි කරන්න. බලන්න ගුණයකට තියෙන ආසාව. ගුණයකට තිබෙන ආසාව නිසා, ගුණ වඩන්ට තියෙන කැමැත්ත නිසා, ඒ ගුණ වැඩීමේ කැමැත්ත හේතු කරගෙනයි ඒක උනේ. ගුණධර්ම දියුණු කරන්න කැමති පිරිසක් එකට ඉන්නකොට එතන හරි සැපසහගතයි. එක එක්කෙනාගේ ඇද හොයන පිරිසක් නම් ඉන්නේ එතන මහා දුක් සහිත තැනක්. දැන් ගෙවල් වල ගත්තොත් එහෙම ওই ප්‍රශ්නේමනේ තියෙන්නේ. අහවලා අතු ගෑවාද කියලා අනිත් කෙනා බලනවා. තමන් අතු ගෑවාද නැද්ද කියන එක නෙමෙයි. ඉතින් ප්‍රශ්න.
අසවල්ලු ගැන හොයනවා. ඉතින් ප්‍රශ්න. නමුත් ශ්‍රමණ ජීවිතය කියලා කියන්නේ හැමතිස්සෙම තමා දෙසට හැරි ගත කරන ජීවිතයක්. තමන්ගේ කායික ක්‍රියාවේ පිරිසුදු බව සෙවීම, තමන්ගේ මානසික ක්‍රියාවල පිරිසුදු බව සෙවීම, තමන්ගේ වචනවල පිරිසුදු බව සෙවීම, මේකයි ශ්‍රමණ ජීවිතේ. ඉතින් එහෙම ශ්‍රමණ ජීවිතයක් යම් පිරිසක් එකට ගත කරනවා නම් ඒ ජීවිතේ සැපයි. මේ ශ්‍රමණයන්ගේ පැවැත්මට පින්වතුනි රජවරු පැහැදුනානේ. රජවරුන්ගේ හිත් පහන් වී ගියා මේ ශ්‍රමණයන්ගේ පැවැත්මට. පසේනදී කෝසල රජුරුව කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ බුදු සසුනේ එකට වාසය කරන භික්ෂූන්ගේ සමගිය තරම් සමගියක් මම බාහිර දැකලා නැහැ. සාමාන්‍ය ස්වාමීනි මව මේ පුතාත් එක්ක රණ්ඩු දබර කරනවා. පුතාත් මවත් එක්ක රණ්ඩු දබර කරනවා. පියාත් පුතත් එක්ක රණ්ඩු දබර කරනවා. පුතු පියාත් එක්ක රණ්ඩු දබර කරනවා. මේ විදිහේ අරගලමයි පේන්න තියෙන්නේ. සහෝදරියෝ අරගල කරගන්නවා. යහළුවෝ අරගල කරගන්නවා. රජවරු යුද්ධ කරගන්නවා. යුද්ධ කෝලාහල හැමතැනම රණ්ඩු. එහෙව් එකේ මෙබඳු සංඝ පිරිසක් එකට වාසය කරනවා. එකිනෙකා කෙරෙහි ප්‍රිය ඇසින් බලමින් සම අදහසක. හරි ආශ්චර්යයි. ඒ ආශ්චර්යය, ඒ සංඝයාගේ පැවැත්මේ ආශ්චර්යය රජවරුන්ගේ හිත් පවා ලොමු ඩහගැන්නුවා. එක් අවස්ථාවක ජීවක කියන වෛද්‍යාචාර්යතුමාගේ අඹවනේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ජීවක අඹවනේ. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ 500ක් මහා සංඝරුවන පිරිවරාගෙන. අජාසත් මහරජුරවන්ට ජීවක කියනවා, රජතුමනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා 500ක් මහා සංඝරුවනත් එක්ක මගේ අඹවනේ. අපි යම් බැහැ දකින්න. රජුරුව සතුටු වුණා. රජුරුවන්ව එකතු කරගෙන සාමාන්‍යයෙන් රාත්‍රී කාලෙට වෙන්න ජීවක මේ අඹවනේට යනවා. යද්දි දැන් අඹවනේ ඇතුළට යනවා. හරිම පාළුයි. කිසිම සද්දයක් නැහැ. රජුරන්ට එකපාර කල්පනාවට ආවා, යම් තැනක 500ක් ඉන්නවා නම් සද්ද තියෙන්න එපැයි. 500ක් ඉන්න තැන කොහොමද මෙහෙම නිහඬ වුනේ? එකත් එකටම මේ ජීවකයා යන්නේ මාව සතුරන්ට අල්ලා දෙන්නයි. සතුරන්ගෙන් සල්ලි අරගන්න ඇති. රජුරුව එකපාර අසිපත ඇදලා ගත්තා. අසිපත ඇදලා අරගෙන ජීවකට කියනවා, ඒ ජීවක උඹ මාව රැවට්ටුවා නේද? උඹ මේ යන්නේ මාව සතුරන්ට පාවලා දෙන්න නේද? 500ක් ඉන්නවා නම් සද්දේ තියෙන්න එපයි කිව්වා. එතකොට ජීවක කියනවා, නෑ රජතුමනි. ඒ බුදුරජාණන් වහන්සේත් 500ක් වූ උතුම් මහා සංඝරුවනත් නිහඬව වැඩ ඉන්න හැටි ඔබට ඇස් දෙකෙන්ම බලන්න පුළුවන්. තව චුට්ටයි අපි යන් කිව්වා. රජුරු යනවා. යදුරුයි රජුරුවන්ට දකින්න ලැබෙනවා ලොමු ඩහ ගැන්වලා යන දර්ශනයක්. පුදුම සහගතයි. රන් පිළිමයක්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේත් නිහඬයි. භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට පළඟ බැඳගෙන වාඩි වෙලා 500 නමක්. කිසිම සද්දයක් නැහැ. රජෙක් ලොමු ඩහ ගැන්වී ගියා ඒ නිහඬ බවට. ඒ තමයි පින්වතුනි සංඝරුවන. ඉතින් සංඝරුවන ගැන මේන්න මේ විදිහට රෝහිණී කියන සෝතාපන්න ශ්‍රාවිකාව තමන්ගේ තාත්තට කිව්වේ. හිත පැහැදුනා. තාත්තා කියනවා, පින්වත් රෝහිණී දුවේ, ඔයාගේ හිතේ ලොකු ශ්‍රද්ධාවකුත් ලොකු ගෞරවයකුත් තියෙනවා. ඒ බුදු සමිඳුන් ගැනත් සද්ධර්මයේ ගැනත් ආර්ය ශ්‍රාවක සංඝරත්නය ගැනත් ඔයාගේ හිතේ තියෙන ලොකු ගෞරවයක්. ඇත්තෙම ඔයා අපේ පවුලේ උපන්නේ අපේ වාසනාවට. ඇත්තෙම ඔයා හඳුනාගෙන තියෙන්නේ අනුත්තර පින්කෙත. ඒ ශ්‍රමණයන් වහන්සේලා අපේ දානමාන පිළිගන්නවා නම්
අපට ඒ දානයෙන් මහත්ඵල මහානිසංස ලැබෙනවාමයි කිව්වා. හිත පැහැදුනා. මෙබඳු උදාර ගුණ තියෙන පිරිසකට දන් දෙන්න ලැබෙනවා නම් ඒකාන්ත වශයෙන් උතුම් පින් වැඩෙනවා කියලා තාත්තට තේරුණා. තාත්තා එහෙම කිව්වහම රෝහිණී දුව මෙහෙම කියනවා. සචේ භායසි දුක්ඛස්ස සචේතේ දුක්ඛමප්පියං උපේහි සරණං බුද්ධං ධම්මං සංඝං ච තාදිනං සමාදියාහි සීලානි තන්තේ අත්තාය හේහිති. තාත්තේ ඉතින් ඔයත් දුකට බය නම් ඔයත් දුකට අකමැති නම් තාත්තේ ඔයත් අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේව සරණ යන්ට. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ සොඳුරු සද්ධර්මයේ ඔයත් සරණ යන්ට. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවක සංගරුවන අසිරිමත් ගුණයෙන් හෙබි ඒ ශ්‍රාවක සංගරුවන තාත්තේ ඔයත් සරණ යන්ට. ඒක ඔයාට ගොඩාක් කල් යහපත පිණිස හේතු වෙනවාමයි. ඒ විදිහට රෝහිණී තාත්තට කියනවා. එතකොට මේ තාත්තා කියනවා ඔව් දුවේ මාත් අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධර්මයේ සරණ යනවා, ශ්‍රාවක සංගරුවන සරණ යනවා. දුවේ මාත් සිල් සමාදන් වෙනවා. මට තේරෙනවා ඒක මට බොහෝ කල් යහපත පිණිස පවතින බව. ඉතින් ඔහොම තමයි මේ සංවාදේ සිද්ධ වුණේ. ඒ සංවාදයෙන් පස්සේ රෝහිණී දුව තාත්තගෙන් අවසර පැතුවා. එහෙමනම් තාත්තේ එහෙම උතුම් සංගරුවනක් වැඩ ඉන්න, එහෙම උතුම් ශ්‍රමණයන් වහන්සේලා වැඩ ඉන්න ශාසනේ මටත් පැවිද්ද දෙන්නකෝ කිව්වා. පැවිදි වීම පිණිස මට අවසරය දෙන්නකෝ. තාත්තා අවසර දුන්නා. රෝහිණී දුව ගිහින් බුද්ධ ශාසනයේ පැවිදි වුණා. භික්ෂුණියක් බවට පත් වුණා. ඒ රෝහිණී භික්ෂුණිය නොබෝ කලකින්ම සියලු කෙලෙස් නසා අරහත් උත්තමාවියක් බවට පත් වෙලා තමන් අරහත්ත්වයට පත් වූ පසු ඒ අරහත් ඵල සමාධි සුඛයේ සැප විඳ විඳ තමන්ට පැවිදි වෙන්න අවසර ලැබුණු අසිරිය ඕම් ওই විදිහට වර්ණනා කළා. ඒක තමයි රෝහිණී තෙරණියගේ ගාථා විදිහට සඳහන් වෙන්නේ. මේ ගාථාවල අවසානයේ මේ ගාථාවල අවසාන ගාථාව විදිහට සඳහන් වෙනවා ගාථාවක්. ඒ ගාථාව රෝහිණී තෙරණියගේ තාත්තා විසින් කියපු එකක්. ඒකුණේ මෙහෙම. රෝහිණී තෙරණිය බුද්ධ ශාසනයේ පැවිදි වුණාට පස්සේ තව තවත් දෙමව්පියෝ බුද්ධ ශාසනයට සමීප වුණා. ඒ තාත්තත් තෙරුවන් සරණේ පිහිටලා නිතර ධර්මය අහන කෙනෙක් වුණා. ධර්මයේ හැසිරෙන කෙනෙක් වුණා. ඔහුටත් පැවිදි වෙන්න හිත ගියා. බුදුරජාණන් වහන්සේ ළඟ අවසර පතලා මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. ඒ බ්‍රාහ්මණතුමාත් නොබෝ කලකින්ම උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ මෙහෙම ගාතාවක් කියනවා. බ්‍රහ්ම බන්දු පුරේ ආසින් සෝ ඉදානිම්හ බ්‍රාහ්මනෝ. මම බ්‍රාහ්මණ කුලේ උපන්න නිසා මට කිව්වේ බ්‍රහ්ම බන්දු කියලා. නමුත් ඇත්තටම මම බ්‍රාහ්මණයෙකුනේ දැනුයි. තේවිජ්ජෝ සොත්තියෝ චම්හි වේදගූ චම්හි නහාතකෝ. මං ත්‍රිවිද්‍යාව ලබා ගත්ත කෙනෙක්. යහපතට පත් වූ කෙනෙක්. සද්ධර්මයේ මුදුනටම පැමිණි කෙනෙක්. මම මේ ධර්මයෙන් මගේ ජීවිතේ සියලු පව් සෝදලා දැම්මා. ආන් මේ විදිහටයි රෝහිණී තෙරණියගේ පියාණන්ට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලැබුණේ. ඉතින් මේ රෝහිණී තෙරණියගේ ගාථාවල මේ සංඝගුණ වර්ණනාවේ අවසානෙට තාත්තට කියපු වචනේ හරිම ලස්සන එකක්. සචි භායසි දුක්ඛස්ස. ඇත්තෙම කෙනෙක් ජීවිතේ දුකට බය නම් සචේ දුක්ඛ මප්පියං. ඇත්තෙම කෙනෙක් දුක පිළිකුල් කරනවා නම් ඒ දුකට බය කෙනා, දුකට පිළිකුල් කරන කෙනා, දුකට බයයි දුක පිළිකුල් කරනවා කියලා කියන්නේ යා මොකටද කැමති? සැප කැමති. සැපය, සුවය, ශාන්තිය, සැනසීම යම් කෙනෙක් කැමති නම් ඒ කෙනා කුමක්ද කළ යුත්තේ?
උපේහි සරණං බුද්ධං දැම්ම බුදුරජාණන් වහන්සේ සරණ යාමයි. දැන්ම ධර්මයේ සරණ යාමයි. දැන්ම ශ්‍රාවක සංගරුවන සරණ යාමයි. තෙරුවන් සරණ යෑම. පිරිසුදු ජීවිතයක් කැමතිව සිල්වත් වීම. මේන්න මේක තමයි කරගත යුත්තේ. ඉතින් ඒ දේ හොඳට අපේ හිතට අපි අරගත යුතුයි. පින්වතුනි අපටත් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් සරණ මුණ ගැහිලා තියෙන නිසා මේ සාංශාරික ගමනේ දුකට බය කෙනෙක්, දුක පිළිකුල් කරන කෙනෙක්, සැප කැමති කෙනෙක් හැබෑවටම සැප කැමතිව යම් සරණක් ලබාගත යුතුයද? ඒ සරණ අපටත් මුණ ගැහිලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, ශ්‍රාවක සංගරුවනේ සරණ ලබාගෙන අපිත් උත්සාහවත් වෙන්න ඕන අපේ ජීවිතේ සැපයට පත් කරගන්න. ඉතින් අද මේ සොඳුරු බණපද අපි ඇහුවේ, මේ සංඝගුණ වර්ණනාව අපි ඇහුවේ රෝහිණී තෙරණියගේ ගාථා විදිහට. රෝහිණී අරහත් උත්තමාවියටත් වන්දනා කරමින් නමස්කාර කරමින් අපිත් අධිෂ්ඨාන කරමු. බුද්ධ ශාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ, තෙරුවන් සරණ යන්ට ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපටත් ඒ සරණේ පිහිටා අපේ ජීවිත ගුණයෙන් පිණින් පෝෂණය කරගන්නටත් මේ ගෞතම ශාසනය තුල ධර්මාවබෝධයේ පිණිස සුදුසු ආකාරයෙන් ජීවිත සකස් කරගන්නටත් ඒ විදිහට ධර්මයේ හැසිරෙලා රහතන් වහන්සේලා සැනසුණු, රහත් තෙරණින් වහන්සේලා සැනසුණු නිවනේ අප හැම දෙනාට සැනසෙන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමු කොට සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් පින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී දෙවිවරුත් පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන්, දිව්‍ය ආශ්චර්යයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ රැකවරණ උපකාර අප හැම දෙනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගුරු දේවයන් වහන්සේට මේ ගෞතම ශාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානයේ සිදු කරන මේ පින්වතුන්ලාගේ නමින් මීට වසර 2කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ WS පතිරණ ලොකු තාත්තාට පින් අනුමෝදන් වෙත්වා. සෙනවිරත්න සීයාට, ඇන්ඩ්‍රූ මාමාට, ප්‍රීති සූර්ය ආරච්චි මාමාට මේ අද ධර්ම දානයේ සිදු කරපු පින්වතුන් හැම දෙනාගේ නමින් මිය ගියා වූ මේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අනන්ත සසර පුරාවට මිය පරලෝ ගිය ඒ සියලු ඥාතීන්ට මේ දුක්ඛිත වූ සංසාර ගමනින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයේ සිදු කරන පින්වත් රොවිනී පතිරණ මහත්මිය සහ මහත් දර්ශන මහත්මයා යන දෙපළ බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන්ට නිදුක් නිරෝග සුවය පිණිස, නිරතුරු උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ සියලු පින් හේතු වේවා කියන බලාපොරොත්තුව. ඒ වගේම ජූලි මාසයේ 10 වන දිනට 3 වෙනි උපන්දිනයේ සමරන පින්වත් නිතුකී සනාතනී දියණියටත්, නිතිකා සම්මානී දියණියටත්, නෙතක සංසිත් පුතණුවන්ටත්, පිබිදු චාතුර්ය පුතණුවන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. අධ්‍යාපන කටයුතු සුවසේ සාර්ථකව සිද්ධ කරගන්නට අවකාශ ලැබෙත්වා. ජීවිතයට යහපත සලසන උතුම් වූ කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර ඒ දරුවන්ගේ ජීවිතයට නිරන්තරයෙන් ලැබෙත්වා. කිසි කලෙකත් අසත්පුරුෂ ඇසුරට නොවැටේවා.
ඒ දූල පුතාලා හැම දිනාට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක දරුවෝ බවට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ රැකවරණය ලබා ගන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානය සිදු කරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින, අසරණ වී සිටින ලංකා වාසී ලෝක වාසී හැම දිනාට නිදුක් නිරෝග සුවය සැලසේවා, රැකවරණය සැලසේවා කියන අදහස ධර්ම දානය සිදු කළේ රොවිනී පතිරණ මහත්මිය සහ මාග් දර්ශන යන ඒ පින්වතුන්ලා දෙපළ. ඒ අයගේ සහෝදර සහෝදරියන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා සියලු දෙනා කරන කියන රැකී රක්ෂා ආදිය, ඒ දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතයේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වෙත්වා. මේ ලැබිච්චි කල්යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරේ සුවසේ පින් රැස් කරගන්නට අවකාශ ලැබෙත්වා. සුවසේම ගුණධම් දියුණු කරගන්නට අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් මේ ගෞතම ශාසනය තුල සුවසේ පින් කරගෙන ගුණධම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.